හරි. දැන් අපි මේ පාඩමේ අපි කතා කරන්නේ data versus information ගැන. ඒ කියන්නේ data එකක් අපි කිව්වොත් එහෙම ඕගොල්ලන්ට මේ දැන් මෙතින් subjects ටික හරි මේ subjects වලට රවි කියන එක්කෙනා මේ වගේ ලකුණු ප්‍රමාණයක් සමාන ඒ වගේ කට්ටිය අරන් ඉන්න ලකුණු ප්‍රමාණය තමයි මේකේ තියෙන්නේ. ඒතකොට මේක ඇවිල්ලා නිකන් data. නිකන් දිගටම තියෙන අපි note down මේ කියන්නේ මේ අපි ළමයි ගත්ත ලකුණු විතරයි මෙතන තියෙන්නේ. හරි? එතකොට අපි බලමු average කියන්නේ මේ දැන් මේ ළමයින්ගේ average එකක් වගේ දෙයක් ගත්තොත් එහෙම අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ ළමයින්ගේ කොහොමද මේ maths වලට ලකුණු තත්ත්වය කියන එක. දැන් maths වලට average එක ගන්නවා නම් මේ තුන එකතු කරා ඔන්න average එක ගමු අපි maths වලට. ඔයගොල්ලන්ට මේ calculator එකේ පේනවද ළමයි? හරි maths වලට මම මේ ගන්නේ 90යි 78යි 70 බෙදනවා 3ෙන්. අපි සාමාන්‍ය මේ average එක හොයන විදිහ 79.33. හරිද? ඒතර අපි දන්නවා maths වලට ළමයි සාමාන්‍යයෙන් 75ට වැඩි. ඒ කියන්නේ maths හොඳට තේරෙනවා. maths හොඳට කරලා තියෙනවා. අන්න ඒ වගේ අවබෝධයක් කෙලින්ම එනව නේද? එතකොට අන්න මේක තමයි information එකක් කියන්නේ. එතකොට data කියන්නේ ළමයි නිකන් raw form එකක් තියෙන නිකන් basic form එකක් තමයි මේ data කියන්නේ. එතකොට information කියන්නේ මම දැන් හෙව්වනේ average එක ළමයි. ඒ average එක 79.33. ඒතර ඒ කියන්නේ අපිට බලලා ටක් ගාලා තේරුම් ගන්න පුළුවන් ළමයින්ගේ හොඳ marks ඔක්කොම අපි හිතමු ළමයි 100ක් හිටියා කියලා. ඒ 100ම average එක ගත්තොත් එම අපිට ටක් ගාලා decide කරන්න පුළුවන් මේ වැඩේ හොඳට වෙනවද කියන එක තේරුම් කරන්න පුළුවන්. එතකොට ළමයි අපි data versus information කියන එකේ වෙනස ඔන්න ඕක තමයි. data කිව්වොත් raw facts තමයි data කියන්නේ. information කිව්වොත් process කරලා. එහෙම නැත්නම් මම අර එකතු කරලා ඉවරලා පෙන්වන්නේ. අන්න ඒ වගේ form එකක් තමයි information කියලා කියන්නේ. හරි? එතකොට do not bearing meaning when standing alone are called data. ඒ කියන්නේ දැන් මේ 78 90 ඒ වගේ 67 මේවා තමයි the word or symbols which not bearing a meaning. මේවල meaning එකක් අපිට හරියටම ගන්න බෑ. නිකන් numbers තමයි data වෙන්නේ. While we can arrive in meaningful information by arranging or processing data. Processing data අපි කියනවා information කියලා. හරි? right right අපි ඊළඟට යමු. right ඊළඟට අපිට important part එකක් තියෙනවා මෙතන. ඔන්න component ඔන්න system එකක් ගැන අපි කතා කරනවා. හරිද? system මොනවද මේ system කියන දේවල් මොනවද කියලා. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් මම ඔයගලන්ට කියන්නම් අපි මේ එක system එකක් කියන්නේ තමයි input එකකුයි processing එකකුයි output එකක් තියෙන තැන system එකක් කියලා අපිට ගන්න පුළුවන්. අපි බලමු one used to process data and using a pen, pencil or other devices, but today the computer has become man's data processor. ඒ කියන්නේ computer අද කාලේ ඊටාම වටින දෙයක් කියලා ඉතින් හැමෝම දන්නව නේද? right. The system is a combination of components that work together to fulfill the task. හරි? ඔන්න මම system එකක් ගැන පොඩි උදාහරණයක් කියනවා. හරි? ඕගොල්ලෝ මේක බැලුවොත් එහෙම දැන් මෙතන බුල්ඩෝසර් එකක් තියෙනවා. සිස්ටම් එකක් කියන්නේ මොකද්ද කියලා. හරි. ඔන්න දැන් මේ බුල්ඩෝසර් ඉස්සරහා කෑලි ටික රෝද ටික එතකොට මැද කොටස වෙන වෙනම තිබුණොත් ඒක සිස්ටම් එකක්ද ළමයි? ඒක කොහොමද සිස්ටම් එකක් වෙන්නේ නැහැ. වෙන වෙනම තියනවා නම් ඒක සිස්ටම් එකක් වෙන්නේ නැහැ. මොකක් හරි වැඩක් කරගන්න පුළුවන්ද මේ ඉස්සරහා කෑල්ල රෝද ටික මැද වෙනම තියනවා නම් කිසි වැඩක් කරගන්න පුළුවන්ද? කිසිම වැඩක් අපිට මේ බුල්ඩෝසර් එකකින් කරගන්න වෙන්නේ නැහැ ළමයි. හරි? ඒ වුණාට මේ ඔක්කොම ටික එකට සෙට් වෙලා නම් අපිට මේ පාරක් හාර ගන්න එහෙම නැත්නම් බැකෝ කරගන්න මේ බැකෝ එක බුල්ඩෝසර් එක යූස් කරගන්න පුළුවන්. එතකොට ළමයි a system is a collection of components. ඔන්න components කෑලි වලට වැටලා තියෙන components තියෙනව නේද?
මේ තියෙන කොම්පෝනන්ට් ඉස්සරහා කෑල්ල කොම්පෝනන්ට් එක. එතකොට මේ මැද කෑල්ල කොම්පෝනන්ට් ටයර්ස් කොම්පෝනන්ට් එක. හරි? that interact to achieve a specific task. ඔන්න specific task එකක් කරන්න. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරගන්න තමයි goal එකක් achieve කරගන්න තමයි ළමයි අපිට ඕන වෙන්නේ මෙන්න මේ system එකක් complete system එකක් ඕන වෙන්නේ වැඩක් කරගන්න. හරි? ඒතර කෑලි කෑලි තිබුණාට හරියන්නේ නැහැ. අපිට full system එකක් තියෙන්න ඕන. පැහැදිලිද? එතකොට ළමයි මේ information system එකක් කියන්නේ a collection of components තියෙනවා interact to achieve specific task. ස්පෙෂල් වැඩක් කරගන්න මේ අවශ්‍ය වෙන දෙයක් මේ සිස්ටම් එකක් කියන. ඒකට අපිට මේක ඉතාම වැදගත්. මේක මේ ප්‍රශ්න වලටත් අහනවා. ඔන්න දැන් සිස්ටම් එකක බේසික් එලිමන්ට් ඔෆ් සිස්ටම්. සිස්ටම් එකක් ගත්තොත් එහෙම බේසික් එලිමන්ට්ස් මොනවද කියලා බලමු. තියෙන්නේ බේසික් එලිමන්ට්ස් කියන්නේ එලිමන්ට් එකක් කියන්නේ මේ ප්‍රධාන උපාංග මේ ප්‍රධාන දේවල් ප්‍රධාන අඩංගු දේවල්. ඉන්පුට් කියලා එකක් තියෙනවා, ප්‍රොසෙස් කියලා තියෙනවා, අවුට්පුට් කියලා එකක් තියෙනවා. අපි බලමු මොනවද මේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියලා කියන්නේ කියලා ඉදිරි ස්ලයිඩ් වල. හරි? මේ අපි one by one ඉස්සරහට යන් කතා කරගෙන මොනවද මේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියලා කියන්නේ. මේක ඉතාල වැදගත්. ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න වලට අහනවා. උදාහරණයක් විදිහට ATM සිස්ටම් එකක මොනවාද ඉන්පුට් මොනවාද ප්‍රොසෙස් මොනවාද අවුට්පුට් කියන දේ මේ එක ගිය අවුරුද්දේ හරි කලින් අවුරුද්දේ ප්‍රශ්නයකට අහලා තිබුණා. ඉතින් ඒ වගේ මම මේ ප්‍රශ්නත් කරනවා. මම කියන්නේ මේක ඇයි තේරුම් ගන්න ඕනේ කියන්නේ එක්සෑම් එකට එනවා. මේ එක්සෑම් එකට එන දේවල් මම කියනවා. එතකොට ඕගොල්ලෝ මෙන්න මේ වගේ තරුවක් මම මේ ඇඳලා පෙන්නනම් තරුවක් මෙන්න මේ වගේ තරුවක් දාගන්නම මොකද මේ එක්සෑම් එකට එනවා කියන එක තමයි මෙන්න මේ තරුවෙන් කියන්නේ. මෙන්න මේ වගේ තරුව ටික ලොකුට දාගන්න. මොකද මේක අනිවාර්යෙන් බලා ගන්න කියන එක තමයි මෙන්න මේ ඉන්පුට් එකක් ප්‍රොසෙස් වෙලා තමයි ඊළඟට අවුට්පුට් එකක් වෙන්නේ. හරි? ඔන්න පොඩි concept එක ඔළුවේ තියාගන්න දැනට. හරි. අපි ඉස්සරහට යමු ඊළඟ slide එකට. මේ අපි ඊළඟ මේක usage එක ගැන කතා කරමු. හරි? ඔන්න දැන් ATM machine එකක් ගත්තොත් එහෙම හරි. ළමයි මට එහෙනම් කියන්න බලන්න මේ ATM machine එකක සල්ලි ගන්න process එක. ATM machine එක කියන system එකේ මොනවාද input මොනවාද processing මොනවාද output කියලා කියන්නකො. එතකොට input එකක් process වෙලා තමයි output එකක් හැදෙන්නේ. ඕක තමයි concept එක. හරි? එතකොට මට කියන්න බලන්න ATM වලින් සල්ලි ගන්නවා දැකලා හරි තියෙනවනේ මමයිනේ. ATM කියලා කාඩ් જાතියක් තියෙනවා නේද? ATM කාඩ් එක දාලා ඉවරලා සල්ලි ගන්නවා. ඕගලන්ට ATM කාඩ් නැති වුණාට කමන්නේ. එහෙම දෙයක් තියෙනවා කියලා දන්නවනේ. හරි. එහෙනම් මට එවන්න බලන්න මොනවාද මේ මොනවාද ATM කාඩ් එකට ඉන්පුට් වෙන්නේ ATM සිස්ටම් එකට. ඊළඟ ප්‍රොසෙස් එකේ මොකද්ද වෙන්නේ? අවුට්පුට් එකේ මොකද්ද වෙන්නේ කියලා. ATM එකක් ගත්තාම සිස්ටම් එකක්. හරි? මේ සිස්ටම් එකේ අපිට ඉන්පුට් එක විදිහට ගන්න පුළුවන් ATM කාඩ් එක. ඒ වගේම අපි ටයිප් කරන පාස්වර්ඩ් එක. දැන් අපිට ඕනෙම ATM එකේ තල්ලි ගනිද්දි මේ පාස්වර්ඩ් එකක් ඉල්ලවන්න ගිය ගමන් ළමයි. එතකොට මේ පාස්වර්ඩ් එක එන්ටර් කරද්දී මේ ඒක ඉන්පුට් එකක් වෙනවා සිස්ටම් එකට. හරිද? ඔන්න දැන් ඊළඟට ATM එක තියෙනවා. ATM එක තියෙද්දි ATM එක process වෙන්න එපා. දැන් හිතන්නකෝ මේ අර අපිට සල්ලි ජැක්පොට් මැෂින් වල වගේ ලක්ෂ ගණන් එකපාරට එන්නේ නැහනේ. අපි ගහන්න ඕනේ account එකේ තියෙන ගානට වැඩිය අඩු ගාණක්. නේද? සල්ලි ගන්නවා නම් අපේ account එකේ අපි හිතමු ලක්ෂයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් 50000ක් තියෙනවා කියලා අපි ඒකෙන් අපි මේ ලක්ෂ දෙකක් ගන්න බෑනේ ළමයි. ලක්ෂයක් තියෙනවා නම් ගන්න පුළුවන් ඊට අඩු ගාණක්. හරි අපිට 20000ක් ගන්නවා නම්
මේ එතකොට මේක process එකේදී මොකද වෙන්නේ? actual amount එක අඩු කරලා බලනවා අපි ඉල්ලන ගානෙන්. එතකොට ඒක අවුලක් නැත්නම් ඒක මයිනස් ගාන නෙමෙයි නම් මොකද වෙන්නේ? එහෙනම් අන්න ඕක තමයි processing කියන එක. එතකොට checking මේ bank system නේද? checking මේ withdrawal amount නේද? processing withdrawal amount නේද? withdrawal amount එක හරියද කියලා බලන එක තමයි ළමයි මේ දෙවණියට වෙන්නේ. එතකොට output කියන්නේ එළියට එන දේවල්. ඒ කියන්නේ cash එනවා මේ balance statement එකක් එනවා. එහෙම නැත්නම් screen එකකිනුත් පෙන්නනවා මෙච්චර 80000ක් ඉතුරුයි කියලා. account number එක පේනවා අපේ නම වෙන්නනවා නේද? ඒ ඔක්කොම output. එතකොට ළමයි system එකක් ගත්තොත් එමේ input තියෙනවා, process තියෙනවා, output තියෙනවා. අපේ එතකොට input process output තියෙනවා. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් output එක වෙනවා නම වෙනවා account number වෙනවා balance එක වෙනවා. හරි ඔයතර input process output කියන ඔන්න ඔය තුන. මේ මම ඒ ටික ඕගොල්ලන්ට share කරන්න ඊළඟ slide එකේදී. ATM card එක and password එක නේ. password එක අපි දානවා. withdrawal amount එක check කරනවා. account balance එක සල්ලි ටික ඕගොල්ලන්ට හම්බ වෙනව නේද මේ පොඩි receipt එකක්. receipt එකක් හම්බ වෙනවා. මේ slide එක පේනවා කියලා හිතනවා මට. right මේක තමයි එතකොට උත්තරේ ATM system එකකදී. ATM system එකේදී input process output වෙන්නේ මෙන්න මේ ටික. එහෙනම් ළමයි හරි කට්ටිය බලා ගන්න, වැරදි කට්ටිය අප්ඩේට් කරගන්න. ඕගොල්ලන් හරි විදිහට ඕගොල්ලන්ගේ උත්තරත් කල්පනා කරලා බලලා ඒ උත්තර ගොඩක් අය ඒවල දින උත්තර හරි. ඒතර මේ QR code වලත් තියෙනවා මේ input process output මේ වගේම තමයි මේ එතන මේ අපි මේ fingerprint machine එකෙත් ගත්තොත් එහෙම මේ අපේ අතේ තියෙන රේඛා ටික මේ අපේ මේ අතේ තියෙන රේඛා ටික ඔයගොල්ලෝ සයන්ස් වලදී දන්නවා ඇති මේ ලෝකෙටම යුනික්. මේ අතේ තියෙන රේඛා ටික ඔයාගේ fingerprint එක තියෙන කෙනෙක් මේ ලෝකෙම නැහැ. හරි ඒක යුනික් එකක්. හරි ඔයගොල්ලන්ගේ එක එක්කෙනාට වෙනස්. හරි ඒතකොට ඒ data දැන් ඔය attendance ඔයගොල්ලෝ දැකලා ඇති මේ සමහර මේ ඔෆිස් වල එහෙම තියෙනවා fingerprint එක තියලා යන්නේ. මේ එතකොට වෙන කාටවත් ඒ fingerprint එකක් තියන්න විදියකුත් නැහැ. හරි? ඒතර මොකද මේ වෙන කෙනෙකුට ගිහිල්ලා sign කරන එක නම් sign කරන්න පුළුවන් නේ. fingerprint එක තියෙන එක පුළුවන් වෙන කෙනෙකුට sign කරන්න. මේ තියන්න. එන ඇඟිල්ල අරන් යන්න වෙනවා ඈ. එහෙම කරන්න බැරි නිසා ඒ අදාළ පුද්ගලයාම ගිහිල්ලා ඒ time එක තියන්න ඕනේ. ඉතින් අර හොරබොර වෙන තැන්වල මේ වගේ time machines දාලා තියෙනවා. මේ fingerprint machine. එතකොට මේ ඒ finger එක තිබ්බම තමයි time එක set වෙන්නේ. මේ එතකොට ඒ time එකට අනුව තමයි මේ salary එක හැදෙන්නේ. එක එක්කෙනා වැඩට ආපු දවස් වලට වැඩ කරපු hours කාන්ට. එතකොට data process වෙනවා. මේට ඊට output එක වෙන්නේ වැඩට ආපු වෙලාවයි office එකෙන් යන වෙලාවයි. එතකොට ඒකත් data process output concept එකටම යන්නේ. හරි. එතකොට අපි කතා කරා ATM system එකක මොනවද input process output කියලා. ඒ වගේම මේ attendance recording system එකකත් input process output වෙන විදිය. හරි. right. එහෙනම් අපි දැන් ඕගොල්ලන්ට මම කිව්වා data process කරලා තමයි information හැදෙන්නේ නේද? ඔන්න දැන් data කියන්නේ නිකන් raw දේවල්. නිකම් raw කියන්නේ මේ raw food කියන්නේ අමු ආහාර.
raw meat කියන්නේ අමු meat. හරි. ඒතකොට ඒ වගේ raw data කියන්නේ අමු. ඒ කියන්නේ නිකම්ම තියෙන process වෙලා නැහැ කියන එක. හරි. process data කියන්නේ information. data තියෙනවා process කරනවා. ඔන්න information chart එකක් එනවා. එහෙම නැත්නම් average එකක් එනවා. right? ඒ මොකටද process මේ information තමයි අපිට decision making වලට ඕනේ වෙන්නේ. decision making වලට process data තමයි අපිට ඕනේ වෙන්නේ. හරි? right. ඒතර මම මේක නිකන් ඔයගලන්ට කිව්වා data තියෙනවා process කරනවා information වෙනවා. information තමයි අපිට තීරණයක් ගන්න ඕනේ වෙන්නේ. හරි? මේ barcode එකේ මොකද්ද වෙන්නේ? this is an image you could see on the items we buy at the market. This is called barcode. හරි මේක දැන් අපි දැකලා තියෙනවානේ අපි මේ barcode එකක් අපිට මේ කැෂියර් තමයි මේ barcode එක අරගන්නේ. මේ ගාන නෙමෙයි ඇත්තටම මේ item code එක ගන්නවා code එක අරගෙන මේ items දැන් අපි හිතමු අපි ගත්තා බීම බෝතල් දෙකක් මොකක් හරි බ්‍රෑන්ඩ් එකක. ඒ කියන බ්‍රෑන්ඩ් එකේ බීම බෝතල් දෙකක් ගත්තා. අපි හිතමු මොන හරි ඔයගොල්ලෝ බොන ආසම බීම එක. එතකොට ඒකෙන් item code එක අපි මේක barcode එක ඇල්ලුවාම ගන්නවා. code එකක් ගන්නවා. ඊළඟට ඒ අපි හිතමු දෙකක් ගත්ත කියලා. අන්නේ number 2 කියන එකත් quantity එකත් add කරනවා. හැබැයි price එක තියෙන්නේ price එක ඒගොල්ලෝ barcode එකේ සඳහන් කරන්නේ නැහැ. මොකද price එකෙන්ද හරි හිතන්නකෝ දැන් අවුරුද්දක් මේ expiry date තියෙන බීම එකක් ඔයා ගන්නවා. හරි? ඔය pool bottle වල එන ඕන එකක් අවුරුද්දක් විතර තියෙනවනේ. ඒක හිතන්න බලන්න මේ price එකක් ගහුවා කියලා මේකේ මොකද වෙන්නේ? අපි දැන් බැරි වෙලාවට price එක වැඩි කරන්න උනා කියලා හෙට පාඩුවට දෙන්න වෙන්නේ නේ. ඒතර මේකේ price එක නෑ ළමයි. හරි? price එක තියෙන්නේ අපේ මේ සුපර් මාකට් එකේ සිස්ටම් එකේ තමයි price එක ඒක day to day වෙනස් වෙනවා. ඒක මතක තියාගන්න. price එක මේ barcode වල ගහන්නේ නැහැ. මොකද ගහන්නේ නැත්තේ ඕනේ government decision එකකින් price එක වෙනස් වෙන්න පුළුවන්. හෙට ඉඳන් petrol ගණන් ගියොත් petrol ලාභ වුණොත් price එක ඕනේ බඩුවක අඩු වෙනවා. මොකද transport cost එක අඩු වෙනවා. එතකොට ඒකට යන මේ අවශ්‍ය පිරිවැය අඩු වෙනවා. මේ එතකොට ගාණ අඩු වෙනවා. ඒ concept එක තමයි මේකට apply වෙන්නේ. වැඩි වෙනවා නම් ඊළඟ දකුණු අත පැත්තේ තියෙනවා තමයි ඕගොල්ලෝ පොතක් ගනිද්දි මේ කතන්දර පොත් ඔය හැම පොතකම තියෙනවා ISBN number කියලා එකක්. හරි? ISBN number එක මොකද්ද වෙන්නේ? මේ ඒ පොතේ code එක. මේ ඒක world wide පාවිච්චි වෙන එකක්. එතකොට මේ කෝඩ් එක ඒ පොතට ඒ කෝඩ් එක එන්නේ. එතකොට තව කෙනෙක් මේ තව පොතක් ලිව්වොත් ඒක වෙන අංකයක් එන්නේ. හරි? ඒක මේ ISBN number කියලා තියෙන ඕගොල්ලෝ අද ඕනනම් පොතක් අරගෙන ඉවරලා බලන්න. ඒ කියන්නේ නවල් එකක් හරි මොකක් හරි කවුරු හරි ලියපු පොතක්. මෙන්න මේ වගේ ISBN number එකක් තියෙනවා. unique number එකක්. ඉලක්කම් මේකේ 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 13ක් තියෙනවා. සමහරට පිට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ නම්බර එකක් තියෙනවා. මෙන්න මෙතන මම මේ කියන්නේ. මෙන්න මේ ISBN නම්බර එක. මේ තියෙන ISBN නම්බර එක. මෙන්න මේවත් ඒකට අදාළ නම්බර්ස් තමයි. මේවා වෙනස් වෙනවා එකින් එකට. ඒතර මේ ඇවිල්ලා ඔයගොල්ලෝ දන්න බාකෝඩ් එකක්. මොන හරි අපි බීම බෝතලයක් හරි මොන හරි ගන්න ගියොත් එහෙම නැත්නම් සුපර් මාකට් එකෙන් ඕනම දෙයක් ගන්න මෙන්න මේ කෝඩ් එකක් තියෙනවා. බාකෝඩ් එක. හරි? මේක බාකෝඩ් එක. මේක ඇවිල්ලා ISBN නම්බර එක. ඒතර මේකත් මේ ඇක්ටිවිටි එකක් මම මේ කියන්නේ. ඒතර මේකත් අපිට ඉන්පුට් එක වෙනවා, ප්‍රොසෙස් වෙනවා, අවුට්පුට් එකක් විදිහට හිතන්න පුළුවන්. මේ බාකෝඩ් සිස්ටම් එකක් ගත්තොත්. එහෙම නැත්නම් මේ බාකෝඩ් සිස්ටම් එකේදී මේක මෙන්න මේ අතර තියෙන ඉරි ටික සහ මේ මාක්ස් ටික ඔක්කොම ඉන්පුට් එකක් වෙනවා. මේක ඉන්පුට් එකක්. මේකත් ඉන්පුට් එකක්. ඉන්පුට් එකක් වෙනවා මෙන්න මේ දෙකම. මගේ ලස්සන අත්තකුරු වලින් ලිව්වා. ඉන්පුට් එකක් වෙනවා. මේකත් ඉන්පුට් එකක්. මේ ෆොටෝ එකත් මේ දෙකම ඉන්පුට් වෙනවා. හරි? සිස්ටම් එකට ඉන්පුට් වෙනවා.
ඕගොල්ලන්ට පුළුවන් apps තියෙනවා barcode readers කියලා app තියෙනවා Android වලත් තියෙනවා මේ වලත් තියෙනවා ඕගොල්ලන්ටම පුළුවන් මේක කියව ගන්න ඕගොල්ලෝ පුළුවන් ටෙස්ට් කරලා බලන්න මොකද්ද Android වල ගහන්න ඕනේ මම මේ ලියන එක මෙන්න මේක ටයිප් කරා නම් Android වල barcode readers කියලා ගියාම ඔයගොල්ලන්ට මේ barcode එක read කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ purchase කරපු දෙක සෑහෙන දුරකට accurate මේ 100% accurate නෑ හැබැයි right හරි ඔන්න ළමයි exam එකට එන දෙයක් හරිද මේක exam එකට එනවා අනිත් ඒවා දෙන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම එනවා මම ඒ නිසා ස්ටාර් එකක් දානවා ඔයගොල්ලන්ගේ පොතේත් මේ ස්ටාර් එක දාගන්න ඕගොල්ලෝ මම එක්සෑම් එකට එනවා මෙහෙම මාක් එකක් දානවා මම කිව්වා කලින් ඔයගොල්ලන්ගේ ස්ටාර් එක මෙතන ලස්සන වෙන්න පුළුවන් මේක හොඳට කියව ගන්න මම මේක මොකද්ද කියලා කියලා දෙන්නම් මේක ඉම්පෝටන්ට් කොටස මෙතන දැන් මොකද්ද මේ කියන්නේ කියලා හරි දැන් information එකක් වුණාම හරි relevance මේක අදාළ වෙන්න ඕනේ මේකේ තියෙන relevance කියන්නේ ළමයි අදාළ වෙන්න ඕනේ කියන එක it is not needed to submit all the academic information from grade 1 onwards when the requirement is submitted only the highest education qualification දැන් අපි දැන් මේ කතා කරේ ළමයි මෙතන මම දන්නවනේ information කියන්නේ data versus information කියන දේ දන්නවනේ. මොන දැන් මේ data තිබුණා process වුණා information එකක් හැදුණා. මෙන්න මේ information එක ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ characteristic වලින් අදාළ වෙන්න ඕනේ. මොකද information එකක් වුණා relevance වෙන්න ඕනේ. අදාළ වෙන්න ඕනේ. හොඳද? දැන් මේගොල්ලෝ අහලා තියෙනවා example එක. highest education qualification කියලා කිව්වහම ඕගොල්ලොන් දානුන ශිෂ්‍යත්වයෙන් මෙච්චර ලකුණු තියෙනවා. ඊළඟට අපි හිතමු O level ඕගොල්ලන් degree එකක් තියෙනවා කියලා. ඒතර O level මේක highest විතරයිනේ අහලා තියෙන්නේ. එහෙනම් අපි degree කියලා දැම්මම නම් ඇති. මේ පහ වසරේ grade 1 විඳන් grade 5 වලට පහ මේ scholarship exam එක කරා ඒවට එක ඕනේ relevance වෙන්න ඕනේ information එකක් වුණාම හරි ඒ වගේම information එක complete වෙන්න ඕනේ complete කියන්නේ හරිද හිතන්නකෝ මේ අවශ්‍යම මෙන්න මේ ෆොටෝ එකේ තියෙන කෑල්ල බලන්න අවශ්‍යම ටික නැහැ. මැද පසල් එකේ මේ පසල් එකේ මැද කෑල්ල නැහැ. කම්ප්ලීට් වෙලා නැහැ. හරි. උදාහරණයක් විදිහට අපි World Cup එක දින්න ක්‍රිකට් ගහලා ඉයර් එක දාලා නැහැ. හරි. අපි මුලින්ම World Cup මේ ක්‍රිකට් මැච් එකක් දින 1996 මට මතක විදිහට 96 නැතුව we won World Cup කියලා විතරයි තියෙන්නේ. ඒතර අපි කවදාද කින්ද මන්ද මොකක්වත් දන්නේ නැහැ. ඒතකොට ඒක කම්ප්ලීට්ද? ඒක ඒ ইনফরমේෂන් එක හරි අපි දින්න බව හරි. කම්ප්ලීට් වෙලා නැහැ. මේ දිනපු අවුරුද්දක් මාසයක් විස්තරයක් නැහැ. හරි accuracy එක. හරි if a doctor gets wrong information about the patient health it could be harmful to the patient. accuracy කියන්නේ අපි කියන දේ හරි වෙන්න ඕනේ. හරිද? එතකොට අපි කිව්වොත් මැච් එක දින්නේ 2000 ද කියලා ඒ ইনফরমේෂන් එක අපි දින්න බව හරි. ඒකට ইনফরমේෂන් එක වැරදි. ડોක්ටර් කෙනෙකුට වැරදි බෙහෙතක් දෙන්න පුළුවන්. වැරදි ලෙඩක් කිව්වොත් එහෙම අපි ගිහිල්ලා. ඒ නිසා අපි හරි ইনফরমේෂන් එක දෙන්න ඕනේ. එතකොට ইনফরমේෂන් වල quality of information වල quality පළවෙනි quality තමයි relevance වෙන්න ඕනේ. completeness වෙන්න ඕනේ. accuracy එක තියෙන්න ඕනේ. අපි බලමු timeliness කියන එක. The information must always be updated. Today's weather report may be not be suitable to decide
on tomorrow weather. හරිද? දැන් ඔන්න ඔයගලට මැසේජ් එකක් එනවා ඔය alert දාගෙන තියෙනවනේ මේවල. මැසේජ් එකක් එනවා මේ වගේ දෙයක්. අද මිලිමීටර් 100ක වැසි වාර්තා වෙනවා මේ වහිනවා කියලා එනවා. මේ අපි හිතමු ඒ එවන්නේ වැරදිලා එවන්නේ ඊයේ මෙමෙ ගිය සතියේ report එකක්. හරි? එතකොට ඒක දැන් අපිට අදට වැඩක් තියනවද? සතියක් පරණ එකක්. අපිට ඕනේ අද පායනවද වහිනවද කියලා නේද? අන්න එක තමයි information එකක් වුණාම timeliness තියෙන්න ඕනේ. The information must always be updated. Today's weather report may not be suitable to decide on tomorrow's weather. හෙට වැස්ස ගැන ගිය සතියේ වහින weather forecasting එක අපිට අද වැඩක් වෙන්නේ නැහැ. හරි? right. ඊළඟට cost effectiveness. ඒ කියන්නේ ගණන් අඩු වෙන්න ඕනේ. cost එක අඩු වෙන්න ඕනේ. cost effectiveness එක තියෙන්න ඕනේ. හිතන්නකෝ දැන් අපිට මේ news alert එකක් වගේ දෙයක් දැන් ගන්න රුපියල් දැන් දැන්ට යන්නේ 750ක් වගේනේ. ඔයගොල්ලෝ alerts දාගත්තොත් එහෙම news එකක් SMS එකක් එනවා. මේ 750ක් වගේ යන්නේ කැපෙන්නේ. මේ එහෙම නැත්නම් මාසෙට රුපියල් 15ක් 20ක් 30ක් වගේ තමයි යන්නේ. හරි? එතකොට ලොකු ගාණක් නෙමෙයි මාසිකට බැලුවාම. හරි? ඉතින් මේ information එකක් cost effective වෙන්න ඕන ගණන් අඩු වෙන්නත් ඕනේ නේ. If an organization spend money more than profit to collect for information in order to increase profit, it should be a business loss. ඒ කියන්නේ information වැඩි ගාණකට ගත්තොත් එහෙම සමහර organizations තියෙනවා information සල්ලි දීලා ගන්නවා. ඒතර ඒවත් cost එක අඩු වෙන්න ඕනේ. හරි? එතකොට ළමයි quality of information මෙන්න මේ පහ හොඳට මතක තියාගන්න ඕනේ කටපාඩමේ හරි. relevance, completeness, accuracy, timeliness and cost effective කියන concept ටික මේකට අදාළ වෙයි. හරි? එහෙනම් ළමයි relevance, completeness, accuracy, timeliness and cost effectiveness කියන එක තමයි අපිට මේකට මේ වගේ ස්ටාර් එකක් දාගන්න කියලාත් මම කිව්වා මේ පාඩමට හරි ඔයගොල්ලෝ පොතේ තියෙන තැනට හරි මේ එතකොට මේක exam related question එකක් හරි right අපි යන් ඉස්සරහට CT කිව්වහම මේ IT විතරක් කිව්වොත් information technology විතරයි තියෙන්නේ IT කියලාත් කියනවා තමරකට ICT ආවහම තව ටිකක් ස්කෝප් එක ලොකු වෙනවා communication ඒ කියන්නේ distance එකත් communication channel එකකින් ඒ කියන්නේ ටෙලිෆෝන් හරි ඉන්ටර්නෙට් හරි මොකක් හරි ක්‍රමයකින් මේක මේ world wide යනවා කියන එක තමයි ICT කිව්වහම අර්ථය IT කිව්වට වැඩිය ලොකු ස්කෝප් එකක් එනවා ICT කිව්වහම ටෙලිකමියුනිකේෂන් උත් එකතු වෙලා IT වලට ICT වෙන්නේ. ඒතර ලෝකේ වටේම තියෙන දෙයක් බවට global දෙයක් බවට පත් වෙනවා ICT කියලා නම මාතෘකාව ගත්තාම. We learned that we can get information by processing data and that information can be used to make decision and arrive at a conclusion. When we exchange the information among different people or among different systems, it is called communication information. Then අපේ data වෙන කාත් එක්ක exchange කරගන්නවට කියනවා communication information එක communicate කරනවා කියලා කියනවා අපේ data හරියට WhatsApp එකක් අපිට ආපු forward කරන එක communication of information මොනවාරි meaningful information එකක් forward කරන එක communicating with others හරි අපි එහෙනම් අද අපි කරපු දේවල් ටික පොඩ්ඩක් මතක් කරමු රිවිෂන් එකක් විදියට ඔළුවට යන්න අපි අද ඉගෙන ගත්තා මේ data එකක් කියන්නේ මොකද්ද information කියන්නේ මොකද්ද අපි දන්නවා data කියන්නේ raw facts raw data ඒ වගේම information කියන්නේ process data කියනවා arrange and processing data called information හරි අපි දන්නවා ඒක ඊළඟට අපි ඉගෙන ගත්ත ළමයි
input process output ගැන system එකක input වෙන විදිය දැන් ATM කාඩ් එකක් දාන ATM සිස්ටම් එකේදී input process output ගැන අපි හොඳට ඉගෙන ගත්තා අද මේ ගොඩක් ඒ උදාහරණ ඇතුව අපි කතා කරා ඊළඟට සිස්ටම් එකක් කියන්නේ ළමයි මොකක්ද කියලා collection of component සිස්ටම් එකක් කියන්නේ collection of මේ අපි දැන් ආයි රිවයිස් කරගෙන යනවා අද කරපු ටික එතකොට අපි කතා කරා සිස්ටම් එකක input process output තියෙනවා කියලා तो ये वगैरह में सिस्टम में का क्या डेफिनेशन का भी करने का था मैं एक आध में डेफिनेशन का था मैंने में व्हाट इज सिस्टम की डेफिनेशन का तभी स्टार का दागा ना मैं तेंटे मुझे दे मैं का सिस्टम की नदी आप इधर नांग इंडोर मैंने में डेफिनेशन का सिस्टम इज द कलेक्शन ऑफ कंपोनेंट मैं वही पड़ी कंपोनेंट कलेक्शन ऑफ कंपोनेंट्स का ओक्को में कत्व वेला मैंने में वही कत्व वेला interact to achieve specific task මේ task එකක් කරන්න පුළුවන් හොඳ දෙයක් මේකනේ මේකෙන් තමයි task එකක් achieve කරන්න පුළුවන් හරි එතකොට මේකට කියනවා system එකක් කියලා පැහැදිලිද ඊළඟට අපි අවසාන වශයෙන් අපි අද කරා input process output ගැන කතා කරා ඒතර ATM machines වල system එකේදී input process output ගැන කතා කරා ඒක අපි බැලුවා මේ කොහොමද input process output මොන මොනවාටද sections වලට තියෙන්නේ කියලා ඊළඟට QR code එතකොට මෙතන තියෙනවා data processing information උනා decision making වලට support උනා ඊළඟට මෙතන QR මේ මෙතන තියෙන්නේ barcode එක barcode QR code barcode ළමයි එකම වගේම තමයි හරි QR code barcode ඒක වෙනම කරන්න දෙයක් නැහැ. ඔයගලන්ට QR code එකත් phone එකේ දාගන්න පුළුවන්. QR code reader කියලා එකක් තියෙනවා. QR code reader එක දාලා ඉවරලා මේ වගේ QR code කියවන්න පුළුවන්. මේ barcode උත් ඒ වගේ තමයි QR code වල ගොඩක් වෙලාවට website එකක් සහ company එක නමක් තියෙන්නේ. barcode වල තියෙන්නේ ළමයි මේ අපි කතා කරපු විදිහට products ගැනයි පොත් ගැනයි ISBN number එකත් එක්ක තියෙන්නේ. හරි? මේ ඊළඟට අපි ඉම්පෝර්ටන්ට් කොටසක් තෝරගත්තා මේකත් එක්සෑම් එකට එන කොටසක් ඒ නිසා ඔයගොල්ලන්ට මම කිව්වා මේ ස්ටාර් එකක් දාන්න කියලා අද එක්සෑම් එක මැනේජ් ඉන්ෆර්මේෂන් වල රිලෙවන්ස් වෙන්න ඕනි කම්ප්ලීට්නස් වෙන්න ඕනි ඇකියුරසි එකක් වෙන්න ඕනි ටයිම්ලිනස් කොස්ට් ඉෆෙක්ටිව්නස් මම මේ පහ ගැනම වෙන වෙනම කිව්වා මේ හැමෝටම වෙන වෙන උදාහරණ අරගෙන කිව්වා ඊට පස්සේ අපි අන්තිමටම කතා කරේ අද ගොඩක් දේවල් කරලා තියෙනවා අපි මේ ICT ගැන communication කියන part එක ආවේ when we exchange the information among different people or among different system it is called communication of information ඒ කියන්නේ අපි මේ ICT ගැන මේ communication කියන කෑල්ල එකතු වෙනවා ICT වලට මොකද්ද මේ information exchange වෙනවා different people but no many people අතර information exchange වෙද්දී මේකට කියනවා communication උත් එකතු වුණා කියලා information technology එකට හරි එතකොට අපි මේ දේවල් තමයි අද කතා කරේ මේ ඕගොල්ලන්ට මම හිතනවා පැහැදිලි කියලා අපි එන සතියේ මේකට අදාළ වීඩියෝස් දැන් අපි එන සතියේ අපි කතා කරන්නේ මෙන්න මේ section නේ e-governance industries මොනවාද entertainment මේ හැම industry එකටම අදාළ වීඩියෝ එකක් අපි ගාව තියෙනවා අපි ඒක බලමු වෙන සතියේ නම් මේ අපිට ඒ ටික අප්ඩේට් කරගෙන අපි මෙතන නම් කන්ටිනියු කරන් යන් එන සතියේ හරි එහෙනම් අපි අද නවත්තනවා ළමයි